හරි. අද කතා කරන්න තියෙන්නේ සූත්‍ර කියන පාඩම. එතකොට සූත්‍ර කියන්නේ ඊටාම වැදගත්. මොකද්ද මේ සූත්‍ර කියන්නේ? තමයි සූත්‍ර කියන්නේ අපිට ලේසියෙන් ගානක් හදාගන්න, ලේසියෙන් ගානක් නිර්මාණය කරගන්න යොදා ගන්න ක්‍රමයක්. දැන් අපි සමචතුරස්‍රයක පරිමිතිය කියලා ඔයාලා දන්නවා. සමචතුරස්‍රයක පරිමිතිය කියන්නේ වටේම දිග එකතු කරන එක. එතකොට මේ වටේ දිග එකතු කරන එක අපිට ලේසියෙන් හදාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. සූත්‍රයක් භාවිතා කරලා. අපි කියමුකෝ ත්‍රිකෝණයේ පරිමිතිය කියලා. එතකොට ත්‍රිකෝණයේ පරිමිතිය සොයා ගන්න ආකාරයක් කෙටි ක්‍රමයකින් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒවා තමයි සූත්‍ර කියලා කියන්නේ. ඒ වගේම සූත්‍ර. ඒ වගේම අපි කියමු ත්‍රිකෝණයේ වර්ගඵලය. සමචතුරස්‍රයේ වර්ගඵලය කියන්නේ ඔයාලා දැනටමත් දන්න. සමචතුරස්‍රයේ වර්ගඵලය කියන්නේ දිග වැඩි කිරීම පළල. එහෙනම් දිග සහ පළල කියන එකට සූත්‍රයක් අපිට හදාගන්න පුළුවන්. ඒකයි සූත්‍ර කියලා කියන්නේ. එතකොට අපි බීජීය සංකේත භාවිතා කරනවා ඒවට ඉංග්‍රීසි අකුරු සිම්පල් අකුරු භාවිතා කරනවා. ඉතින් ඒවා යොදාගෙන ලේසි ක්‍රමයකට අපිට පහසු ක්‍රමයකට යම් සමීකරණයක් විසඳා ගන්න ආකාරය තමයි සූත්‍ර හැටියට අද ඉගෙන ගන්න. හරි. එහෙනම් මාතෘකාව ලියා ගන්න සූත්‍ර කියලා. සූත්‍ර. හරි. සමචතුරස්‍රයක් අඳගමු. දිග A කියලා දාගමු. පළල A. එහෙනම් මේකේ පරිමිතිය කියන්නේ වටේම තියෙන දිග. සමචතුරස්‍රයේ දිග සමානයි යම් පැත්තකින්. එහෙනම් A 4යි A. පරිමිතියට අපි අකුරක් දා ගන්නවා P කියලා. එහෙනම් P සමානයි 4යි A. P සමාන වෙනවා 4යි A වලට. මේක වටේ දිග පරිමිතිය හොයන සූත්‍රයක් හැටියට භාවිතා කරන්න පුළුවන්. මේ බලන්න. P සමානයි 4යි A නම් මම කියනවා මේකේ දිග 10යි සෙන්ටිමීටර් කියලා. A සමානයි 10 නම් මොකද වෙන්නේ? බලන්න පරිමිතිය 10 කෙලින්ම අපි මේ A වලට දානවා. A වලට දානවා 10. දිග 10ක් වුණා නම් 4 වැඩි කිරීම 10. 4යි A කියන්නේ 4 වැඩි කිරීම 10. A කියන්නේ 40යි සෙන්ටිමීටර් කියලා පරිමිතිය එකපාරම ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අපි යොදා ගන්න පැත්තක දිගට 10 වුණා නම් දැනට අපි පැත්තක දිග වීජීය සංකේතයක් මගින් තමයි දාන්නේ. පැත්තක දිග A කියන වීජීය සංකේතයෙන් තමයි අපි මේක නිර්මාණය කරලා තියෙන්නේ. හදලා තියෙන්නේ. දාලා තියෙන්නේ. හරි. එහෙමනම් 4යි A. A පද 4ක් 4යි A. A 10 වුණා නම් 10 වරක් 4 40යි. 50 වුණා නම් 50 4 200යි. අන්න ඒ වගේ එකපාර අපිට හොයාගන්න පුළුවන්කම තියෙනවා. හරි. එහෙනම් ලියා ගන්න. මේ විදිහටම ලියා ගන්න. සර්. ඔව්. අනේ සර් ආයි චුට්ටක් කියලා දෙන්නකෝ. මෙතන A දිග A කියලා ගන්නවා වීජීය පදයක. ඒතර දිග A නම් පළලත් A නේ. මේකේ වටේ තියෙන දිග තමයි දැන් හොයන්න යන්නේ. A මේ මෙතනත් A මෙතනත් A. පැති 4ක් නේ. A පද 4ක් කියන්නේ 4යි A. A පද 4ක් එකතු කරත් හරි A අකුර 4ෙන් වැඩි කරත් හරි. එහෙනම් A පද 4යි 4යි A. එහෙමනම් මේක 4 වැඩි කිරීමේ A. දැන් අපි මේ A කියලානේ දිගට ගත්තේ. අපි දැන් 10 දැම්මොත් A වලට 10යි 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 10 ඒවා 4ක්. එහෙනම් මෙතෙන්ට ගෙලින්ම 10 දැම්මනම් උත්තරේ එනවා. 4ක් 10 40. අපි කියමු මේක 20යි කියලා දිග. 20 20 20 20. එහෙනම් මෙතෙන්ට 20 දැම්මොත් 20 ඒවා 4ක්
80යි කියලා උත්තරේ ගන්න පුළුවන්. අන්න ඒව තමයි සූත්‍ර කියලා කියන්නේ. සූත්‍රයෙන් අපිට අගේ ආදේශ කිරීම තුලින් සම්පූර්ණ වර්ග මේකේ පරිමිතිය හොයාගන්න පුළුවන්. හරි. හර්ෂි මොකද සත්‍ය නැත්තේ අද? දන්නේ නෑ සර්. හරි. තව එකක්. විජිකෝණාස් නෙමෙයි. ත්‍රිකෝණයක් අපි ගමු. තවත් සමපාද ත්‍රිකෝණයක්. සමපාදයි කියන්නේ ඔක්කොම පාද සමානයි කියලා. මම x කියලා ගන්නවා. මෙතනත් x මෙතනත් x. පාද තුනම සමානයි. එහෙනම් මුළු පරිමිතිය කියන්නේ p සමානයි x එකතු x එකතු x. ඒ සමපාදයි. x පද 3ක්. එහෙනම් ළමයි x පද 3ක් මෙතෙන්ට එනවා නම් ඒ කියන්නේ p සමානයි 3x. x පද 3ක් 3x. මෙන්න සමපාද ත්‍රිකෝණයක පරිමිතිය සඳහා සූත්‍රය. ඔන්න සමපාද ත්‍රිකෝණයක පරිමිතිය සඳහා සූත්‍රය. හරි. එතකොට මම කියනවා මේකේ දිග x සමානයි 5 සෙන්ටිමීටර වුණා නම් එහෙනම් පරිමිතිය කීය දෙන්නේ? පරිමිතිය කීය දෙන්නේ? s වලට 5ක් වුණා නම් 5යි 5යි 5යි. එහෙනම් 3 වැඩි කිරීම 5 ඒ කියන්නේ 15යි සෙන්ටිමීටර කියලා අපිට එකපාරම උත්තරේ ගන්න පුළුවන්. තේරුණාද? දැන් අපි p කියන්නේ 3යි. p සමානයි 3යි. p කියන්නේ පරිමිතයනේ. එහෙනම් 3යි x. දිග වගේ 3 ගුණයක්. s වලට තමයි අපි ආදේශ කරන පදේ දාන්නේ. අපි කියමු දිග 10ක් වුණා නම් 10 වරක් 3 30යි. 15ක් වුණා නම් 15 වරක් 3 45යි. 20ක් වුණා නම් 20 ඒවා 3 60යි. 100ක් වුණා නම් 100 ඒවා 3 300යි කියලා අපිට ලේසියෙන්ම උත්තර ටික ගන්න පුළුවන්. අන්න එහෙමනම් සමපාද ත්‍රිකෝණයක පරිමිතිය සඳහා මෙන්න සූත්‍රයක් අපි හොයාගත්තා. p සමානයි 3x. ලියාගන්න. ගණන් හදද්දි තේරෙනවා තව ඔයාලට.
හරි. එහෙමනම් අපි යන් තව ගානක. ලියාගත්ත නේද? පහළ ඍජු කෝණාශ්‍රයක් යනවා. ඒක පරිමිතිය සඳහා සූත්‍රයක් දාමු. මෙතන දිගයි වෙනස්. එහෙනම් මේකේ දිග මම A කියලා ගත්තොත් මේකේ දිග B කියලා ගන්නවා. හරි? ඒක සමාන නෑනේ. එහෙනම් පරිමිතිය කියන්නේ A එකතු B එකතු ආයේ මෙතනින් ඉඳන් මෙතෙන්ට කීයද? මෙතනින් ඉඳන් මෙතෙන්ට A නම් ළමයි මෙතනින් ඉඳන් මෙතෙන්ටත් A. එහෙනම් A එකතු ආයේ B නම් 2A ධන 2B පරිමිතිය කියන්නේ 2A ධන 2B. දැන් මෙතන දෙකේ ඉලක්කම දෙකටම පොදු හින්දා මම 2 වරහන් A ධන B කියලා දානවා. මේ දෙකේ ඉලක්කම පොදු කරගන්නවා. එහෙමනම් එච්චර ඕනේ නැහැ. හරි ඒ ටික ඕනේ නැහැ. පරිමිතිය කියන්නේ 2A ධන 2B. ඔන්න මේකේ ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය සඳහා සූත්‍රයක් අපි හදාගන්න. දැන් මේ සූත්‍රයේ භාවිතයෙන් අගයන් දාලා ටක් ගාලා අපිට උත්තරේ ගන්න පුළුවන්. මේ බලන්න. A වලට දිග 10 සෙන්ටිමීටර වෙලා B වලට දිග 5 සෙන්ටිමීටර වුණා නම් පරිමිතිය කීයද? මේ බලන්න. A වල දිග 10 වුණා. B වල දිග 5 වුණා. එහෙනම් මෙතන මොකද 2A 2B දිග වාගේ දෙගුණෙකුයි පළල වාගේ දෙගුණෙකුයි. එහෙනම් දිග වාගේ දෙගුණයකට එකතු කරනවා පළල වාගේ දෙගුණයක්. එහෙනම් 20 එකතු 10 සමානයි පරිමිතිය 30 සෙන්ටිමීටර්. ඔන්න ඔහොම සූත්‍රයෙන් අපිට ඉක්මනට මේ අගයන් හොයාගන්න පුළුවන්. හරි. ඔන්න ඍජු කෝණාශ්‍රයක පරිමිතිය සඳහා සූත්‍රය. හරි. පොඩි ඉතන කියන්නේ හරි. දැන් 15 3 අභ්‍යාසය හදමු. 15 3 බන්දරේ
හරි. 15 තුන අභ්‍යාසය පළවෙනි එක ගාන කියවමු. සමපාද ත්‍රිකෝණයක් දීලා තිනවා. ඇඳගත්ත ගාන කියුවා. හැදුවා. දිග L. දිග L. මේකේ පරිමිතිය අහනවා. හොයන්න බලන්න සූත්‍රයක්. පරිමිතියට L එකතු L බලන්න. පරිමිතිය සඳහා සූත්‍රයක් හොයන්න. හරි. එහෙමනම් L එකතු L. ඇයි? දිග 3ක්. දිග පද 3ක්. එහෙනම් P කියන්නේ 3යි L. එහෙනම් මේක සමපාද ත්‍රිකෝණයක පරිමිතිය සඳහා සූත්‍රයක්. දිග L කියලා දැම්ම නම් L පද 3ක්. දැන් L වලට අගයන් දඩා අපිට ඕනෑම ගානක් පරිමිතිය හොයන්න පුළුවන්. L 10ක් වුණොත් 18ක් තුන 30යි. L 50ක් වුණොත් 50 තුනක් 150. L 20ක් වුණොත් 30 තුනක් 60යි. ඒ වගේ පරිමිතිය සඳහා මෙන්න පළවෙනි ගානට උත්තරේ. සූත්‍රයක් යෝජනා කරන්න කියනවා, සමීකරණයක් යෝජනා කරන්න කියනවා. මෙන්න සමීකරණය. කොහොම ඇඳලා ලියා ගන්න. මේ කාමරේට बोली ओके का पैडलिंग नहीं හරි දෙවෙනි එක ත්‍රිකෝණාශ්‍රයක් ඒකත් යන්න ගන්න. ගානේ දීලා තියෙනවා පද 2යි L කියලා නේද? මේක 2යි L මේක L. එහෙනම් පරිමිතිය සඳහා සූත්‍රයක් දාමු. මෙතෙන් ඉඳන් මෙතෙන්ට 2යි L. මෙතෙන් ඉඳන් මෙතෙන්ට L. I මෙතෙන් ඉඳන් මෙතෙන්ට 2යි L. මේ දිගමනේ මෙතෙන්ට යන්නේ. I L. 2යි 4යි 6යි L. P සමානයි 6යි L කියලා සූත්‍රය ගන්න පුළුවන්. P සමානයි 6යි L. Oh, sir. Hi. ඊළඟට තුන්වෙනි ගානේ මොකක්ද කියන්නේ? රූපයේ දැක්ක ඍජුකෝණාශ්‍රයේ පළල සෙන්ටිමීටර් x පළල දිග ඍජුකෝණාශ්‍රයේ දිග පළලට වඩා 10කින් වැඩි නම්
බලන්න මම මේක ටික මම තුන්වෙනි ගානේ කියන්නේ ත්‍රිකෝණාශ්‍රයක් තියනවලු දිග පළලෙස්ලු දිග පළලට වඩා 10ක් වැඩි එහෙනම් x එකතු 10 හරි ඒකයි කියන්නේ දිග පළල x පළලට වඩා දිග 10කින් වැඩි s ධන 10 දැන් මෙතෙන්ටත් එන්නේ s ධන 10යි ඇයි මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිග තමයි මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට x එහෙනම් මේකත් x එහෙනම් පරිමිතිය කියන්නේ p සමානයි වටේම තියෙන දිග එකතු කරමු s ධන 10 එකතු i x එකතු i s ධන 10 එකතු i x ඔක්කොම ටික එකතු කරමු එක ජාතිය පද x x x 4යි 10 10 10 මෙන්න ඒකේ පරිමිතිය සඳහා සූත්‍රය 4යි s එකතු කිරීම 20 තියාගන්න හදාගන්න හරි සර් ඔව් සර් මේ එතකොට අර x කියලා තියෙන දෙකද 4 වෙන්නේ s කියලා තියෙන එක තමයි 4 වෙන්නේ. ඇයි s පද 1යි, s පද 2යි, s පද 3යි, s පද 4යි. ඔක්කොම s පද 4 එකතු කිරීම 10 ඒවා දෙකක් ඉස්සයි. හරි. හරි හරි. ඊගාවට යනවා 4 වෙනි ගාන. හරි. එහෙනම් ඔන්න හොඳට අහගන්න 4 වෙනි ගාන ටිකක් හිතන්න ඕන. වතුර බිලක් තියෙනවලු ළමයි. ජල බිලක්. ඔය ජල බිල අය කරන්නේ එක ඒකකයට රුපියල් 8ක් ගෙවනවලු. එක ඒකකයට ජල බිලනේ විදුලි බිලක් නේද? විදුලි බිලක් තියෙනවා. දැන් ඔයාලා දන්නවා විදුලි මීටරේ කොහොමද ගණනය කරන්නේ කියලා. විදුලි මීටරේ ගත්තාම ඒකකයක රුපියල් 8ක්. ඒකකයකට අර ඇවිල්ලා මැනලා දාගන්නේ නේද? රීඩ ඇවිල්ලා බිලියන එක්කෙන ඇවිල්ලා ගාණක් දාලා ඉස්සල්ලා මේ මාසේ ගාණ ලියාගෙන ඊළඟ මාසේ ගාණෙන් අඩු කරනවා. අඩු කරපුවාම එන ගාණ තමයි ඊට පස්සේ ඒකකයක වටිනාකමෙන් වැඩි කරන්නේ. දැන් මේකෙදි විදුලි ඒකක n ගණනක් තිබුණලු. n එක 10 වෙන්න පුළුවන්, 5 වෙන්න පුළුවන්, 6 වෙන්න පුළුවන් ඒක. ඊට පස්සේ විදුලි ඒකක 8ක ප්‍රමාණය කීයද දැන්? 8ක වටිනාකම. ඇයි? එකක් n වගේ නම් 8ක් කීයද? 8 වැඩි කිරීම n
ඒ කියන්නේ 8යි n. හරි. ඊට පස්සේ ගන්නවා ළමයි අපි සාමාන්‍යයෙන් විදුලි ඒකකයකට 8යි n උනාට හැම කෙනෙකුටම හැම බිලකටම ස්ථාවර ගාස්තුවක් අය කරනවා. මොකද ස්ථාවර ගාස්තුවක් කියන්නේ බිලක් තිබුණත් එකයි නැතත් එකයි රුපියල් 100ක් එකතු කරනවා. සෑම බිලකටම රුපියල් 100ක් ස්ථාවර ගාස්තු ලෙස එකතු කරනවා. එහෙනම් ස්ථාවර ගාස්තු රුපියල් 100 අනිවාර්යයෙන්ම හැම බිලටම එකතු වෙනවා. එහෙනම් මේකට එකතු වෙන්න ඕන ස්ථාවර ගාස්තු. එහෙනම් බිල්පතේ වටිනාකම බිලෙහි වටිනාකම කියන්නේ රුපියල් 100ට එකතු වෙන්න ඕන 8යි n. මෙන්න මේකයි බිල්පතේ වටිනාකම. right. රුපියල් 100ක් කොහොමත් එකතු වෙනවා. එහෙනම් රුපියල් 100ට 8යි n එකතු වෙනවා. හරි. ඊළඟට පස්වෙනි ගාන. සර් චුට්ටක් ඉන්න කියලා ගන්න. හරි නේද? හරි සර්. ඊළඟට අනිත් ගාන. කිරි පැකට් නිෂ්පාදනය කරන යන්ත්‍රයක් පළමු පැය තුලදී කිරි පැකට් n ප්‍රමාණයක්ද ඊට පසුවන සෑම පැයකටම පැකට් n ප්‍රමාණයක් බැගින් නිපදවනු ලැබේ. පැය t කාලයකදී නිපදවන පැකට් ගණන t නම් t සඳහා nt ඇතුලෙන් සූත්‍රයක් ගොඩනගන්න කියනවා. ඉතින් මේක ගාන දික් වුණාම ළමයි ටිකක් තේරෙන්නේ නැහැ වගේ හිතෙනවා. ඒ වුණාට අපි ක්‍රමයෙන් බලමු මේක කොහොමද ගොඩනගන්නේ කියලා. හරි. කිරි පැකට් නිෂ්පාදනය කරන යන්ත්‍රයක් පළමු පැයදී පැකට් n ප්‍රමාණය. පළමු පැයදී අපි ලියාගමු. පළමු පැය 1 තුල නිෂ්පාදිත පැකට් ගණන කැපිටල් A. පළමු පැය 1 තුලදී නිෂ්පාදිත පැකට් ගණන කැපිටල් A. හරි. පළමු පැය තුලදී නිෂ්පාදිත පැකට් ගණන කැපිටල් A. ඊට පස්සේ ඊළඟ සෑම පැයකටම ඊට පසුව සෑම පැයකටම පැකට් n ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවා. එහෙනම් පැය t කාලයකදී නිෂ්පාදිත පැකට් ගණන. පැය t කාලයකදී නිෂ්පාදිත පැකට් ගණන හොයන්න ඕන. පළවෙනි පැයට n. ඊළඟට එන සෑම පැයකටම
සෑම පැයකටම n කියලා නිෂ්පාදනය වෙනවා. පැය t කාලයකදී නිපදවූ පැකට් ගන්න t. පැය t කාලයකදී නිපදවූ පැකට් ගන්න t කියලා තියෙනවා. දැන් කොහොමද හදන්නේ? පැය t කාලයේදී නිෂ්පාදිත පැකට් ගන්න අපිට හොයන්න දැන් එනවා. එහෙනම් t කියන්නේ පළවෙනි පැයේදී කොහොමත් එනවා. පළවෙනි පැයේදී n ප්‍රමාණයක් එකතු වෙලා ඊළඟට එනවා පැය t කාලයකදී කියන්නේ tn. ඔන්න ඔහොමයි උත්තරේ එන්නේ. tn. තේරුණාද? පළවෙනි පැයේ ගාන කොහොමත් එකතු වෙනවා. ඒක හැම වෙලේම හරි. පළවෙනි පැයේ ගාන n එකතු tn. tn. එහෙනම් පහ. අලුත් මාතෘකාවල් ලියා ගමු. ආදේශ කිරීම. ආදේශ කිරීම. තමයි කට් වුණොත් ඇඩ් වෙන්න විනාඩි 40න් කට් වුණොත් ඇඩ් වෙන්නේ ගමන්ම. හරි. මොකද්ද මේ ආදේශ කිරීම කියන්නේ? ආදේශ කරනවා කියන්නේ ළමයි ඔයාලට අලුත්ම පාඩමක් හොඳට අහගන්න. මේ ආදේශ කිරීම කියන එක පටන් ගන්න 7ේදී. ඒතර 7, 8, 9, 10, 11 පන්තියට යනකම් මේ ආදේශ කිරීම කියන එක ඉතාම වැදගත්. තේරුණාද? එහෙනම් ආදේශ කිරීම කියන එක ඉතාම වැදගත් කොටසක්. එහෙනම් ආදේශ කිරීම කියන එක මාතෘකාව ලියා ගන්න හැමෝම